මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. ගෑස් ආශ්‍රිත පිපරීම් සම්බන්ධයෙන් අදාළ සමාගම් දෙකට විරුද්ධව නඩු පැවරේ. පාකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක්. මෙම ඝාතනය ප්‍රධාන සැකකරු රාවල්පින්ඩි නගරයේදී අත්අඩංගුවට. රජය ජාත්‍යන්තරය සමග මිත්‍රශීලී සබඳතා පවත්වාගෙන යන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්. මුදල් ඇමතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් රටට වාසිදායක ප්‍රතිඵල. පරිසරයට හානි සිදු කරන්නන්ට පාට පක්ෂ තනතුරු නොතකා නෛතික ක්‍රියාමාර්ග. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ. රුසියානු සහ ඉන්දියානු නායකයෝ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිති. LPL ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ගෑස් ආශ්‍රිත පිපරීම් සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගම් දෙකට විරුද්ධව නඩු පවරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව කීවේය. ලීටර් 18ක් ලෙස සඳහන් කරමින් ලීටර් 12ක ප්‍රමාණයෙන් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමෙන් පාරිභෝගිකයා නොමගැවීමට එම සමාගම් කටයුතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් මෙවන විට අදාළ පියවර ගැන ඇතැයි ඔහු සඳහන් කළේය. ගෑස් සම්බන්ධ ආයතන තම වගකීම නිසි පරිදි ඉටු නොකිරීම පිළිබඳව කනගාටුවට පත්වන බවද ඔහු කීවේය. හැබැයි කාටවත් චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. අහවල් කාල සීමාව තුළදී මේ ක්‍රියාවලිය අධීක්ෂණය පරීක්ෂණ සිද්ධ වුණා. දැන් සිද්ධ කළේ නැහැ. ඒ වගකීම වර්තමානයේ බාරගත යුතුයි. මේක තමයි ඇත්ත කතාව. 1960 ගණන් වල ඉඳන්ම ගෑස් සම්බන්ධව, ඒ වගේම ගෑස් වල භාවිතා කරන ලද උපාංග පිළිබඳව, ඒ වගේම මේ ගෑස් භාවිතා කරලා පාවිච්චි කරන උපකරණ පිළිබඳව කිසිදු රාජ්‍ය ආයතනයක් මොනම ආකාරයකවත් නියාමනයක් පරීක්ෂණයක් සිදු කරලා නොමැති බව අද වන විට අනාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම මෙම පෞද්ගලික සමාගම් දෙකම මේ ගෑස් වැනි ඉතාමත් ආරක්ෂාකාරී ව්‍යාපාරයක් නිරත වෙලා තිබෙන අවස්ථාවකදී නිෂ්පාදන ක්‍රියාවලිය පවා, එවැගේම ඒ ටෙන්ඩර් ක්‍රියාවලිය පවා, එවැගේම ආනයන ක්‍රියාවලිය ඒ සිදු වෙලා තිබෙන ආකාරය දිහා බලපුවාම ගෑස් වල පාවිච්චි කරන අයගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු රැකවරණයක් ලැබිලා නැහැ කියන එකයි මගේ පෞද්ගලික රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මගේ පෞද්ගලික මතය බවට පත් වෙලා තිබෙන්නේ. මාධ්‍ය හමුවට වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කනගාටුව පළ කර ඇතැයි පැවසිය. ඒ මහතා වසර 11ක් රට වෙනුවෙන් කළ සේවය සඳහා මානුෂීය පදනම මත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුබසාධන අරමුදලින් රුපියල් ලක්ෂ 25ක මුදලක් ඔහුගේ පවුලේ සමාජිකයන්ට ලබා දීමට යෝජනා කර තිබේ. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. එම පවුලේ සුබසාධනය සඳහා ශ්‍රී ලංකා රජය සහ පාකිස්තානු රජයෙක්ව ඉදිරියේදී කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පාකිස්තානයේ රාවල්පින්ඩි නගරයේ බස් රථයකින් ගමන් කරමින් සිටියදී අද උදෑසන පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි ජාත්‍යන්තර පොලිසියට වාර්තා වී තිබේ. ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමට අදාළ කණ්ඩායම මෙහෙයවා ඇත්තේ ඔහු විසින් බව වාර්තා වේ. ඝාතන සිද්ධියෙන් පසු මෙම පුද්ගලයා දින 2ක් තැනින් තැන සැඟවී සිට ඇත. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පාකිස්තානු පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබුණි. ඒ ප්‍රතිඵලයක් ලෙස ඔහු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශනාංශයට බහර දී තිබේ. මේ අතර ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර අද අලුයම 3ට පමණ ඔහුගේ නිවස වෙත රැගෙන වෙත් තිබේ.
විදේශ විනිමය අර්බුදය විසඳීමට රජය සියලු පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්විය. එහිදී වාචික ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් රජය රටේ ස්වෛරීත්වයට බාධා වන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි. එමෙන්ම ඉතා මිත්‍රශීලී ලෙස ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාම රජයේ අරමුණයි. එලෙස අනෙකුත් රටවල් සමග යහපත් ලෙස සබඳතා පවත්වාගෙන යාම ඉකුත් යහපාලන රජයේ දේශපාලනඥයින්ට ප්‍රශ්නයක් වී ඇතැයි ඔහු කීවේය. එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මහා බැංකුවේ අධිපතිතුමා කියනවා අපි ගිහින් කාටවත් වැදලා සල්ලි ඉල්ලන්නේ නැහැ කියලා. ඉතින් අහන්නකෝ යාගේ ඇමතුමාගේ ඉන්දියාවට ගිහින් මොකද්ද කරේ කියලා. අපි ඉන්දියාවට විතරක් නෙවෙයි අපි ඇමරිකාව වේවා චීනය වේවා ජපානය වේවා අනික් සෑම රටක් සමගම අපේ ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වා ගන්නවා විතරක් නෙවෙයි අපේ ආර්ථිකය කළමනාකරණය කරගද්දී ඒ රටවල් එක්ක තියෙන සුහදත්වය මිත්‍රත්වය ඔවුන්ගේ ශක්තිය අපි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න භාවිත කරනවා. අනික මම හිතනවා ඔබතුමා දැන් හිටපු විපක්ෂ නායකතුමා හැටියට හිටපු අගමැතිතුමා හැටියට මේ විරුද්ධ පක්ෂයේ කාර්යභාරය තනියෙන් අද කරන්නේ. ඒ හින්දා ඔබ අනිත් පැත්තේ කණ්ඩායමට ආරාධනා කරා නම් හොඳයි. බොරුවට මේ එළිය කතා කර ඉන්නේ නැතුව විකල්ප පාර්ලිමේන්තු තියන්නේ නැතුව මෙතෙන්ට ඇවිල්ලා ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරා නම් හොඳයි. ඒ ජනතාවට අද විපක්ෂයට මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා. බැරි වෙච්ච හින්දා උන් පාර්ලිමේන්තුවෙන් පළා ගිහිල්ලා තියෙනවා කරු කතා නැගන. ඒ හින්දා අපි ඊටාම පාරිදෘශ්‍ය ආණ්ඩුවක් හැටියට සෑම කාරණාවකදීම පාර්ලිමේන්තුවේ වගකීමක් හඳුනාගෙන තියෙනවා. පාර්ලිමේන්තුවේ බලයක් හඳුනාගෙන තියෙනවා. ඒ අවශ්‍ය තොරතුරු සියල්ල අපි ලබා දෙන්න කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඉකුත් යාපාන රජයේ පැවති කාලයේ සිට මුදල් අමාත්‍යවරුන් විසින් හිටපු අග්‍රාමාත්‍යවරයා නොමග යවා ඇති බවයි. මහින්ද රාජපක්ෂ යුගයේදී ආර්ථිකයේ සෑම අංශයක්ම ඉහළ දර්ශක වෙත ගෙන ගිය බවත් ඉහළ ආර්ථික වර්ධනයක් දැකගත හැකි වූ බවත් ඔහු සඳහන් කළේය. ආර්ථිකයේ ඕනෑම දර්ශකයකට අනුව මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ සියලුම ආර්ථික සංවර්ධන දර්ශක ඉහළම අගයට ගෙනහල්ලා තිබුණේ. ඔබතුමාලා රජය බාරගත් අවස්ථාවේදී ලෝක වෙළඳපොලේ khනිජ තෙල් මිල අසාමාන්‍ය ලෙස අඩු වුණා. khනිජ තෙල් මිල අඩු වීම නිසා පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2ක් 2015 දී ඉතුරු වුණා. මේ ඉතුරු වෙච්ච ටිකට මොකද වුනේ කියන එක ඔබතුමාට වසන් කරලා මේ රුපියලේ අගය පොඩ්ඩක් හෙල්ලෙනකොට මුදල් අමාත්‍යවරයා ඒ වර්ෂයේදී පමණක් 2015 16 වර්ෂ දෙකේදී වෙළඳපොළට දැම්මා ඇමරිකානු ඩොලර් මිලියන 3කට ආසන්න ප්‍රමාණයක්. ඩොලර් පිච්චුවා. ඊට පස්සේ මේ තත්ත්වය වසන් කරගෙන යාම සඳහා උත්සාහ දරුවත් ඒ කරගන්න බැරි වෙච්ච නිසා තමයි සවරින් බොන්ඩ්ස් ඉෂු කළා. ලංකා ඉතිහාසයේ කිසිම රජයක් ලබා නොගත් ආකාරයට ඇමරිකානු ඩොලර් බිලියන 13ක් ණය වශයෙන් ලබාගත්ත මාකට් එකට ගිහිල්ලා අධික පොලියට. ඒක කවදාක්වත් ලංකාවේ ආණ්ඩුවක් එහෙම කරලා නැහැ. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වූ ඉන්දීය සංචාරයෙන් රටට වාසිදායක ප්‍රතිඵල ලැබී ඇතැයි අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා එහිදී පැවසිය. අයවැය අවසාන දිනේදී එම ප්‍රතිඵල ඉදිරිපත් කරේ. කොවිඩ් හමුවේ කඩා වැටුණු ආර්ථිකය යලි ගොඩනැගීමට මුදල් අමාත්‍යවරයා ගෙන යන උත්සාහය අගය කළ යුතු බව ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙහිදී පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලී රතන හිමි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය. අයවැය කාරක සභාවස්ථා විවාදයේ 13 වෙනි දිනය අදයි. පරිසර අමාත්‍යාංශය, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, දීවර අමාත්‍යාංශය අමාත්‍යාංශ සහ ඊට අදාළ රාජ්‍ය අමාත්‍යාංශවල වර්ෂීෂ අද සාකච්ඡා කෙරේ. විවාදයට එක් වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව යමින් තිරසර පරිසර සංරක්ෂණය සඳහා පමණක් නොව පරිසරයේ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර ඇති බවයි. භූචලන පිළිබඳ ගණනය කිරීමට මේ වන විට කටයුතු සකස් කර තිබේ. චීන රජයෙන් හා තවත් රටවල් කීපයකින් මේ සඳහා පරිත්‍යාග ලැබී ඇත. පරිසරයට හානි සිදු කරන පිරිස් සඳහා පාට පක්ෂ තනතුරු නොතකා නීතිය ක්‍රියාත්මක කෙරේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පත් කරේ.
ජනාධිපතිතුමා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද අමාත්‍යාපතිවරයාගේ නිර්දේශ මත මෙම පත්කිරීම සිදු කරනු ලැබ ඇත. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ශෝකය පළ කරයි. ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිස ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපතිතුරේ මෙන්ම වයඹ පළාත් ආණ්ඩුකාර දුරේද හෙබවූ ඒ මහතා කෘතහස්ත ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු බව එතුමා පෙන්වා දෙයි. ඒ මහතාගේ අභාවය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සංවේගයද පළ කරේ. කොල්ලුරේ මහතා ශිෂ්‍යාවදී සිට තම ජීවිත පැවැත්ම ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදය වෙනුවෙන් කැප කළ අයෙකු බව එම පක්ෂය සඳහන් කරයි. වාමාංශික කඳවුරු තුළ පැවති විවාද හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානයේ ගොඩනැගීම හා ආණ්ඩුව ගොඩනැගීමට ඔහු ඍජුව ක්‍රියා කළ බව නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම් GVD තිලකසිරි මහතා සඳහන් කරයි. කොවිඩ් වැළඳීම හේතුවෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම මහතා මිය යන විට 83 වන විහි පසුවිය. අවසන් කටයුතු බොරැල්ල කනතා දහනාගාරයේදී අද පස්වරු 5ට සිදු කරේ. සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින 22කට පසු අද යලි ආරම්භ කර තිබේ. මේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. තෙල් පිරිපහදුවේ අලුත් වැඩියා සියල්ලක්ම අවසන් කර ඇතයිද හේතෙම කියයි. ප්‍රමුඛ පුවත මීළඟට. කින්දරාවත් මහහෙන ගැහුවත් පොළොව හෙල්ලුනත් මහවැසි වැටුනත් කුණාටු හැමුවත් මොනදේ ආවත් බිස්නස් එක ඉන්ෂුවර්නේ කොහොමත් දියුණුවේ මාවත පෙන්වයි ඔබහට රැකවරණය දේ මුළු බිස්නස් එකටම එක රක්ෂණයකින් බිස්නස් එකේ සියල්ලම ආවරණය කරන දියුණුවට මඟ පෙන්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දීමට රජය ගත් තීරණය ලංකා වැවිලිකරුවන්ගේ සංගමේ පැසසුමට ලක්වේ. මෙම ගැටලුවට සියලු පාර්ශ්වවලට එකඟ විය හැකි දිගුකාලීන විසඳුමක් ලෙස අදාළ බලධාරීන්ට සිය පූර්ණ සහාය ලබා දෙන බව එම සංගමය අවධාරණය කරයි. තේ රබර් සහ අනිකුත් වාණිජ්‍ය වැවිලි භෝග වගාවන්ට සම්බන්ධ කලාපීය වැවිලි සමාගම් නියෝජනය කරන්නේ ලංකා වැවිලිකරුවන්ගේ සංගමයයි. එම සංගමය මෙම තහනම සඳහා බලපෑ මූලික හේතුන් සොයා බලා ඒවා විසඳීමට ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාවක් අපේක්ෂා කරයි. මේ පිළිබඳව අදහස් දැක්වූ ලංකා වැවිලිකරුවන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරේ මහතා නැවතත් රසායනික පොහොර ආනයනයට රජගත් තීරණය අගය කරන බව පැවසිය. කාබනික ගොවිතැන සඳහා ප්‍රායෝගික අවස්ථා හඳුනා ගැනීම සඳහා වන රජයේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. බලංගොඩ වෙලේකුඹුර මාර්ගයේ ඇල්ලේවත්ත පාලමේ පැතිබැම්ම කඩා යාමෙන් රිය අනතුරු බහුලව සිදුවන ස්ථානයක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මීට වසර 5කට පමණ පෙර මෙම මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කර තිබේ. ඒත් මෙම අනතුරුදායක පැතිබැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙතෙක් කටයුතු කර නැත. මගේ ප්‍රවාහන බස් රථ 15ක් ඇතුළු රථවාහන දහස් ගණනක් දිනපතා මෙම මාර්ගයේ ගමන් කරයි. ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක මාරුවීමට හෝ නොහැකි පරිදි මෙම ස්ථානය අවදානම් තත්වයකට පත්ව ඇතැයි එම ජනතාව පවසති. ජීවිත අනතුරක් වීමට පෙර මෙහි පැතිබැම්ම ඉදිකර දෙන ලෙස ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමේදී විමසන්න ඔබ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අපේක්ෂිත පුහුණු ආයතනය සහ පාඨමාලාව ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වේ. NVQ සහතිකයක් ලබා දීමට ප්‍රතිත්නය ලබා තිබේද යන්න දැනගන්න. ඔබේ මුදල් කාලය මහන්සිය අපතේ නොහරින්න. ව්‍යාජ පුහුණු ආයතනවලට නොරැවටෙන්න. විමසන්න www.tvec.gov.lk වෙබ් අඩවියෙන් වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන්.
මේ පණිවිඩය ත්‍රිතීක සහ වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවෙන්. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIV ජනජය වාසනා සමගින් නවතම සහ නව අවුරුදු සේල් ඇරඹුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි. තෑගි වෝචරපත් සහ බැංකු කාඩ්පත් සඳහා 120ක් දක්වා වට්ටම්. අදම CIV එන්න. ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට රුසියානු සහ ඉන්දියානු නායකයෝ එකඟතාව පළ කරති. ආරක්ෂක විද්‍යා හා තාක්ෂණ යන ක්ෂේත්‍ර කරේ මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු කරේ. ඉන්දියාව ප්‍රථම වරට රුසියාවේ S-400 මිසයිල් පද්ධතිය රටට ලබා ගැනීම මේ මාසයේදී ආරම්භ කළ බව මෙම හමුවේදී අනාවරණ විය. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් සහ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි යන මහතුරුන් වසර දෙකකට පසු මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළ පළමු අවස්ථාව මෙයයි. නායක දෙපළගේ හමුවෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව වසර 2031 වෙත රුසියාව සහ ඉන්දියාව සිය හමුදා හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම අලුත් කිරීමට එකඟ වී තිබේ. චීනයේ බීජිංගේ පැවැත්වීමට නියමිත 2022 ශීත ඍතු ඔලිම්පික් කුලෙල රාජතාන්ත්‍රිකව වර්ජනය කිරීමට ඇමරිකාව තීරණය කරයි. ඇමරිකාව ඊයේ මේ බව නිවේදනය කර තිබේ. දවල මන්දිරය සඳහන් කළේ චීනයේ මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් පවතින කනස්සල්ල සැලකිලිගෙන කිසිදු නිල නියෝජිත පිරිසක් ක්‍රීඩාවලට සහභාගී නොකරන බවයි. කෙසේ වෙතත් ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සදා සහභාගී විය හැකිය. ඔවුන්ට රජයේ පූර්ණ සහාය ලැබෙන බව දවල මන්දිරය වැඩිදුරටත් සඳහන් කරයි. බ්‍රිතාන්‍යයේ ප්‍රජාව අතර ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාමේ අවධානමක් පවතින බව රට සෞඛ්‍ය ලේකම් සයිඩ් ජාවිඩ් සඳහන් කරයි. ඊයේ රටින් ඔමික්‍රෝන් ආසාදිතින් 90 දෙනෙකු හඳුනාගෙන තිබේ. මෙවන විට මෙම ප්‍රභේදය සහිත ආසාදිතින් 336 දෙනෙක් බ්‍රිතාන්‍යයේ හමු වී ඇතැයි හෙතෙම සඳහන් කරයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIV ජනජය වාසනා සමගින් නවතම සහ නව අවුරුදු සේල් ඇරඹුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි. තෑගි වෝචරපත් සහ බැංකු කාඩ්පත් සඳහා 120ක් දක්වා වට්ටම්. අදම CIV එන්න. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. මේගම දුන්ගල්පිටිය ප්‍රදේශයේ බෝට් නිෂ්පාදනාගාරයක් ආරම්භ කරේ. නොවිජානු ජාතිකයෙකුගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති මෙම නිෂ්පාදනාගාරයෙන් මෙරට සියලුම දීවරීන්ට අවශ්‍ය බෝට් නිෂ්පාදනය කිරීමට හැකියාව පවතී. එමගින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් රැසකට රැකිය අවස්ථා උදා කර දීමට තමන්ට හැකියාව ඇතැයි එම බෝට් නිෂ්පාදනාගාරයේ නොවිජානු ජාතික හිමිකරු සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමග එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට නිරත වූ අවස්ථාවේදී උතුරේ ධීවරීන්ට අවශ්‍ය බෝට් නිෂ්පාදනය කිරීම සඳහා එම ප්‍රදේශයේද බෝට් නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන ලෙස ඇමතිවරයා ඔහුගෙන් ඉල්ලීමක්ද කර තිබේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදින්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සයමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනයේ සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 ක්‍රීඩා පුවත් දකුණාසියානු රටහරාදිවීමේ තරඟාවලියේ තේරීම් තරඟාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා පැවැත්වේ. අංශ 4ක් යටතේ තරඟාවලිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා, කනිෂ්ඨ පිරිමි සහ කාන්තා යන අංශ යටතේ තරඟ පැවැත්වේ. සෑම ඉසව්වක්ම ප්‍රථම ස්ථාන 3 දිනා ගන්නා ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත තෝරා ගැනීම සිදු කරේ. දකුණු ආසියානු රටහරාදිවීමේ තරඟාවලිය ඉන්දියාවේ කොහිමා නාගලන්හිදී ජනවාරි මාස
15 වෙනිදා පැවැත්වේ. LPL ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ ජෆ්නා කිංස් කණ්ඩායම් පස්වරු 3ට තරඟවදී. ගෝල් ග්ලැඩියේටර්ස් සහ කැන්ඩි වොරියර් කණ්ඩායම් අතර තරඟ පැවැත්වෙන්නේ රාත්‍රී 7:30යි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ඉහළ ප්‍රමිතියෙන් යුත් දේශීය හස්තකර්මාන්ත නිර්මාණ ලක්ෂිල්ප සන්නාමය යටතේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භේ. මේ යටතේ ලක්ෂිල්ප විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවි එළිදැක්වීම පසුගියදා සිදුවිය. www.lakshilpa.com යන මෙයින් මෙම වෙබ් අඩවිය කර්මාන්ත අමාත්‍යාංශයේ බැඳියත් මෙහි මඟ පෙන්වීමෙන් ක්‍රියාත්මක කරේ. වේවැල්, පිත්තල, මැටි, ලීබඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහයෝගය ඇතිව ජාතික ශිල්ප සභාව මගින් මෙය හඳුන්වා දී ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කොළඹ කොටස් සුමාරුවේ ලෑස්තුගත වැලිබල් වන් PLC සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභංශ ගෙවීමට තීරණය කරයි. එම සමාගමේ ඊයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව සමාගමේ සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50 බැගින් ලාභංශ ගෙවීමට නියමිතයි. මෙය 2022 මාර්තු 31 වෙනිදායින් අවසන් වන එම සමාගමේ මූල වර්ෂය වෙනුවෙන් ලබා දෙන පළමු අතරමැදි ලාභංශ ගෙවීමයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතී. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. ගෑස් ආශ්‍රිත පිපරීම් සම්බන්ධයෙන් අදාළ සමාගම් දෙකට විරුද්ධව නඩු පැවරේ. පාකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්තු කුමාර මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක්. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු රාවල්පින්ඩි නගරයේදී අත්අඩංගුවට. රජයේ ජාත්‍යන්තරය සමග මිත්‍රශීලී සබඳතා පවත්වාගෙන යන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්. මුදල් ඇමතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් රටට වාසිදායක ප්‍රතිඵල. පරිසරයට හානි සිදු කරන්නන්ට පාට පක්ෂ තනතුරු නොතකා නෛතික ක්‍රියාමාර්ග. වයිඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ. රුසියානු සහ ඉන්දියානු නායකයෝ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දෙපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිති. LPL ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.